අයිබෝන් දරුවෝ හැමෝටම මේ වීඩියෝ එක මම දාන්නේ අපේ මේ පාර O level ලියන්න බලාපොරොත්තු වෙන දරුවන්ට. ඔයාලා දැනටමත් අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන දන්නවා. A level රසායන විද්‍යාව කරන ගුරුවරයෙක් විදිහට මේ දවස්වල මම අපේ O level කරන දරුවන්ට O level වල තියෙන අර විද්‍යාව පාඩමේ තියෙන රසායන විද්‍යාව කොටස වෙනත් කෝණයකින් බලන්න උගන්වනවා. මේ වීඩියෝ ටික දාන්නේ ළමයි මම O level රසායන විද්‍යාව ඉගෙන ගත්ත දරුවන්ට බලන්න. මේ වීඩියෝ එකෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ රසායන විද්‍යාව කොටස O level රසායන විද්‍යාව කොටස හදාරපු නැති දරුවෙක්. රසායන විද්‍යාව ඉගෙන ගැනීම අරුමිනේ මේක බලනවා කියලා මම හිතන්නේ නැහැ. මොකද විභාගයට තව සති කිහිපයක් තියෙන්නේ. මම කරන්නේ අර ඔයාලා ඉගෙනගත්ත ඒ රසායන විද්‍යාවේ තියෙන සමහර විෂය කරුණු මතක් කර දීමක්. මේක යම් වේගයකින් කරන සාකච්ඡාවක්. මේක ඉතාමත් වෙමින් අර ඔයාලගේ O level ගුරුවරු ඔයාලට ආදරෙන් මේ විෂය කරුණු ඉගෙනනුවානේ ළමයි. ඉතාමත් ආදරෙන් හොඳට ළඟට ඇවිල්ලා කියා දීලා සරලව කියලා දුන්නා. ඉතින් මේ විෂය කරුණු ටිකම මම මෙතනදී වෙනත් කෝණයකින් සහ වේගයෙන් දෙකෙන්ම වෙනත් කෝණයකින් ඒ වගේම යම් වේගයකින් ඔයාලත් එක්ක කතා කරනවා. මම උත්සාහ කරනවා දරුවනේ මෙතනදී ඔයාලා අර යාන්ත්‍රික විදිහට සබ්ජෙක්ට් එක දිහා බලන්න හුරු වෙලා හිටියානම් දැන් සමහර ළමයි එහෙමත් වෙනවා මේවා සියලුම දේවල් කටපාඩම් කරලා ගිරව් වගේ නේද පේපර්ස් කරලා හුරු වෙලා විභාගයට A1ක් B1ක් C1ක් විතරයි දරුවගේ අරමුණ. නමුත් එහෙම දරුවෝ උසස් පෙළ සයන්ස් මැත්ස් කරන්න ආවට පස්සේ පොඩ්ඩක් අවුල් කරගන්නවා. එතකොට මොකද ඒ දරුවා පොඩි කාලේ ඉඳන් හුරු වෙලා ඉන්නේ යම් විදිහකට සබ්ජෙක්ට් එක දිහා බලන්න. අර අවබෝධය කියන එක පැත්තක දාලා යාන්ත්‍රික විදිහට කටපාඩම් විදිහට සබ්ජෙක්ට් එක දිහා බලලා පුරුදු වෙලා ඉන්නේ. ඉතින් එහෙම දරුවෝ උසස් පෙළට ආවට පස්සේ පොඩ්ඩක් අවුල් කරගන්නවා සබ්ජෙක්ට් එක. ඒතොර සබ්ජෙක්ට් එකේ දැන් සයන්ස් මැත්ස් කරන්න ආවම උසස් පෙළ සයන්ස් මැත්ස් කරන්න ආවම. ඒතොර ළමයි මේකේ අවුල උසස් පෙළ සයන්ස් මැත්ස් වල නෙවෙයි. මේ ළමයා යම් විෂය කරුණක් දිහා බලන කෝණයයි වැදගත් වෙන්නේ. මම උත්සාහ කරන්නේ මේ වීඩියෝ සියල්ලන්ගෙන්ම අන්න ඒ දරුවා විද්‍යාවට දක්වන ඇල්ම වැඩි කරන්න, ඒ විද්‍යාව දිහා බලන කෝණය වඩාත් අවබෝධාත්මකව බලන්න හුරු කරන්න. අන්න ඒ වගේ දෙකක් තමයි මගේ මේකේ අරමුණ. එතකොට මේ විෂය කරුණ මම ඉතාමත් සරලව හැබැයි යම් වේගයකින් සාකච්ඡා කරනවා. ඉතාමත් හිමින් සාකච්ඡා කරන්නේ නැහැ. කාරණා පැහැදිලිද? හරි. මොකද ඔයාලගේ ගුරුවරු ඔයාලට හරිම ආදරෙන් මේ සියලුම විෂය කරුණු උගන්වලා ඉවරයි මේ වෙනකොට. හරි ළමයි. මම එනම් දැන් කියන්නම්කෝ අද මම මොකක්ද උලට උගන්වන්න හදන්නේ කියලා. ළමයි මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා අපේ දරුවන්ට ඔයාලගේ O level රසායන විද්‍යාව පාඩමේ තියෙන O level විද්‍යාවේ රසායන විද්‍යාව කොටසේ තියෙන මේ ආවර්තවගේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය ගැන සාකච්ඡා කරන්න. විද්‍යුත් ඍණතාවය. ඊට පස්සේ ඔය විද්‍යුත් ඍණතාවය කියන ඒ විෂය කරුණත් එකතු කරගෙන මම ඔයාලට අද උගන්වනවා බන්ධන රසායනික බන්ධන. ඔයාලට තියෙනනේ රසායනික බන්ධන වර්ග දෙකක්. මොකද්ද? අයනික බන්ධන සහ සංයෝජ බන්ධන. අපි ඕකට කියනවා ළමයි ප්‍රාථමික අන්තර්ක්‍රියා කියලා. නැත්නම් ප්‍රාථමික බන්ධන කියලාත් කියනවා. ඉතින් ඔන්න ඔය දෙක ගැන යම් විධිමත් විදිහකට යම් වෙනත් කෝණයකින් ඔයාලා දැකපු නැති විදිහකට සමහර විට නැත්නම් මේ විෂය කරුණු මේ විදිහට ඉගෙනගෙනත් ඇති සමහර දරුවෝ කොහොම හරි කමක් නැහැ. පොඩ්ඩක් අර්ථාන්විතව නැත්නම් පොඩ්ඩක් අවබෝධයෙන් යුතුව අපි මේ කරුණු දෙක ගැන සාකච්ඡා කරනවා. මොකද්ද? අයනික බන්ධන සහ සංයෝජ බන්ධන ගැන අපි මෙතන පුළුල් සහ ගැඹුරු සාකච්ඡාවක් මේ වීඩියෝ එකේදී කරනවා. ඊළඟ වීඩියෝ එකේදී මම ඊට පස්සේ අපේ දරුවන්ට ඕනම අණුවක ලුයිස් වී හොය අඳින හැටි කියලා දෙනවා. හරි. එහෙනම් අපි අද දවසේ වැඩේට යමු. හොඳයි ළමයි. එහෙනම් දැන් ඔයාලා මාතෘකාව දාගන්න විද්‍යුත් ඍණතාවය කියලා. මොකද මාතෘකාව? විද්‍යුත් ඍණතාවය. මම විද්‍යුත් ඍණතාවය කියන මාතෘකාවට කෙලින්ම ඉන්නේ නැහැ ළමයි. විද්‍යුත් ඍණතාවය කියන්නේ මෙන්න මේකයි කියලා කෙලින්ම අර්ථ දැක්වීම දෙන්නේ නැහැ. ඔයාලා මම මාත් එක්ක මේ සාකච්ඡාවට පොඩ්ඩක් එකතු වෙන්නකෝ. ඔයාලට මම මීට කලින් වීඩියෝ එකේදී තුන්වෙනි වීඩියෝ එකේදී මෙන්න මෙහෙම දෙයක් කියලා දුන්නා. පරමාණු මේ ආවර්තවයේ තියෙන පරමාණු කැමති කියලා කිව්වා ස්ථායි වෙන්න. ඔයාලට මතකද උච්ච වායු වින්‍යාසයක් කියලා දෙයක් කියලා දුන්නා. මෙන්න මේ හීලියම්, නියොන් සහ ආගන් කියන මුල් ද්‍රව්‍ය වලට තියෙන උච්ච වායු වින්‍යාස. ඒවා ගොඩක් ස්ථායි. මේ අනිත් සියලුම මූල ද්‍රව්‍ය උත්සාහ කරනවා කියලා කිව්වා මම මෙන්න මේ වගේ
ස්ථායි වින්‍යාසයක් හදාගන්න උත්සාහ කරනවා. මොකද ළමයි ස්ථායි වින්‍යාස මතක් කරනවා ඉස්සරයක්. දෙක කියන වින්‍යාසය ස්ථායි. නැත්නම් ඒක උච්චභාවී වින්‍යාසයක්. 2 8 කියන වින්‍යාසයත් උච්චභාවී වින්‍යාසයක්. 2 8 8 කියන වින්‍යාසයත් උච්චභාවී වින්‍යාසයක්. මේ හැම මූල ද්‍රව්‍යයකටම මෙහෙම වින්‍යාස නැහැනේ ළමයි. 2 කියන වින්‍යාසය තියෙන හීලියම් වලට. 2 8 කියන වින්‍යාසය තියෙන නියෝන් වලට. 2 8 8 කියන වින්‍යාසය තිබුණේ ආගන් වලට. මේක තේරෙන්නේ නැත්නම් අපේ දරුවෝ මීට කලින් මම දාපු වීඩියෝ එක පොඩ්ඩක් බලන්න ඕනේ. කාරණා පැහැදිලිද? හරි. මේ මූල ද්‍රව්‍ය වලට තියෙන උච්චභාව වින්‍යාස. මේවට අපි කියන උච්චභාව වින්‍යාස කියලා. උච්ච වායු වින්‍යාස. ඉතින් දරුවනේ මේ අනිත් හැම පරමාණුවක්ම උත්සාහ කරනවා මෙන්න මේ වගේ උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්න. දැන් ඔයාලගේ O level syllabus එකට අනුව මේ උච්ච වායු වින්‍යාසයට අමතර ළමයි තවත් ස්ථායි වින්‍යාස ඔයාලා ඉගෙන ගන්නවා ඉදිරියේදී සයන්ස් මැස් කරන්න ආවොත් A level වලදී තව ස්ථායි වින්‍යාස ඉගෙන ගන්නවා. හැම මූල ද්‍රව්‍යයක්ම උත්සාහ කරනවා ළමයි මොකක් හරි කමක් නැහැ ස්ථායි වින්‍යාසයක් ලබා ගන්න. ඒ කියන්නේ ස්ථායි වෙන්න. කවුරුත් කැමති ළමයි ස්ථායි වෙන්නනේ. ස්ථායි කියන එකේ තේරුම ශක්තිය අඩුයි කියන එක. ස්ථායි කියන එකේ තේරුම මොකද්ද ළමයි? ශක්තිය අඩුයි කියන එක. දැන් හිතන්නකෝ ගල් කැටයක් අරගෙන ගොඩක් උඩ දැම්මොත් එයා හැමදාම උඩට වෙලා ඉන්න කැමතිද ළමයි? නෑ. උඩ කියන ළමයි ශක්තිය ගොඩක් වැඩි. විභව ශක්තිය කියලා අපි කතා කරනවා. ඕලවල කතා කරන්නේ P6 වල. විභව ශක්තිය උඩ වැඩිනේ. ඉතින් මෙයා මොකද කරන්නේ දැන්? උඩ විභව ශක්තිය වැඩි නිසා එයාගේ තියෙන ශක්තිය පිට කරලා බිමට වැටෙනවා. බිම තමයි ස්ථායි. බිම තමයි ශක්තිය අඩු. නේ මතක තියාගන්න ළමයි ශක්තිය අඩු කොහෙද? එතන තමයි ස්ථායි. ශක්තිය අඩු තැන තමයි ස්ථායි. එහෙනම් මේ මූලද්‍රව්‍ය නැත්තම් මේ පරමාණු කැමති ස්ථායි වෙන්න. ස්ථායි වෙනවා කියන එකේ තේරුම මොකද ළමයි? එතකොට ශක්තිය අඩු කරගන්නවා කියන එක. මෙන්න මේ වින්‍යාස තියෙනවා නම් ආයි සුප්‍රියටම ස්ථායි. අපි කියන උච්ච වායු වින්‍යාස කියලා. එහෙනම් මතක තියාගන්න ළමයි මේ හැම මූලද්‍රව්‍යයක්ම කැමති මෙන්න මේ තුන්දෙනාගෙන් කාගේ හරි වින්‍යාසයක් වෙනවා නම් හරිම කැමති. ඉතින් එන්න එහෙම උච්ච වායු වින්‍යාසයක් ලබා ගන්න. හෝ ස්ථායි වින්‍යාසයක් ලබා ගන්න. පරමාණු කරන වැඩ තුනක් තියෙනවා. මෙන්න මේ තුන්දෙනා මේ ක්‍රියාවලි තුනෙන් එකක් කරන්න පුළුවන්. සමහර පරමාණු ඉන්නවා ළමයි ස්ථායි වීමේ අරමුණෙන් ඉලෙක්ට්‍රෝන පිට කරනවා. මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කරනවා. සමහර පරමාණු ඉන්නවා ළමයි ඉලෙක්ට්‍රෝන පිට කරන්නේ වෙනත් කෙනෙක්ගේ තියෙන ඉලෙක්ට්‍රෝන ගෙනල්ලා Tamanට සම්බන්ධ කරගන්නවා. ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. මොකද කරන ළමයි සමහර පරමාණු වලට පුළුවන් ඉලෙක්ට්‍රෝන තමන්ගේ අර දැන් මේ මැද න්‍යෂ්ටි ඉන්නවා නම් පරමාණුවක වටේ ශක්ති මට්ටම් ඉන්නවනේ මේ විදිහට ළමයි. මෙන්න මේ ශක්ති මට්ටම් වලින් මේ න්‍යෂ්ටියට ඈතම ශක්ති මට්ටම මොකද ළමයි? මේ ශක්ති මට්ටම් තුنين මෙන්න මේ එළිය එක්කනානේ. මේ පරමාණුව න්‍යෂ්ටියට ලිහිල්වම බැඳිලා ඉන්නේ. ඒ කියන්නේ මේ ඈතම ඉන්න ඉලෙක්ට්‍රෝනය ගලවලා වීසි කරනවා. ගලවලා අයින් කරනවා. එතකොට අපි කියනවා ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියලා. එහෙම නැත්තම් වෙනත් පරමාණුවක් ගලවලා විසි කරපු ඉලෙක්ට්‍රෝනයක් ගෙනල්ලා මේ බාහිර ශක්ති මට්ටමට සම්බන්ධ කරගන්නවා. අපි කියනවා ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම කියලා. දැන් ළමයි සමහර පරමාණු ඉන්නවා ඉලෙක්ට්‍රෝන පිට කරන්න පුළුවන්. කිසි අවුලක් නැහැ. මම අද කියලා දෙන්නම්. සමහර පරමාණු ඉන්නවා ළමයි ඉලෙක්ට්‍රෝන ලබා ගන්නත් පුළුවන්. අනේ සමහර පරමාණු ඉන්නවා ළමයි පිට කරන්නත් බෑ, ලබා ගන්නත් බෑ. එහෙම අය ඉන්නවා. අන්න එහෙම අය මොකද දන්නවද කරන්නේ? ඒ වගේම තවත් කෙනෙක් එක්ක එකතු වෙලා ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නවා. බලන්නකො නේද පරමාණු කරන වැඩ පිට කරන්නත් බැරි නම් ලබා ගන්නත් බැරි නම් මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගන්නවා. හවුලේ තබා ගැනීම. කොහොම හරි කමක් නෑ ළමයි. මේ ක්‍රම තුනෙන්ම මේ පරමාණු උත්සාහ කරන්නේ මොකටද? ස්ථායි වෙන්න. මොකද ක්‍රම තුන ආයි කියන්න බලන්න. ඉලෙක්ට්‍රෝන පිට කිරීම, ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම, ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම. මතක තියාගන්න ළමයි. මෙන්න මේ ක්‍රියාවලිය නිසා ඉලෙක්ට්‍රෝන පිට කරන්න නම් හොඳට මෙන්න මේක අවබෝධ කරගන්න ළමයි. දැන් මම කියමුකෝ මම පරමාණුවක්. මම ඉලෙක්ට්‍රෝන පිට කරන්න නම් මගේ ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් ඉන්න ඕනේ. අර ඉල්ලුමට සැපයුමට ඉල්ලුම. දැන් මම ඉලෙක්ට්‍රෝන පිට කරන්න නම් මගෙන් ඉලෙක්ට්‍රෝන ගන්න කෙනෙක් මේ ලෝකේ කොහේ හරි තැනක ඉන්න ඕනේ. එන මතක තියාගන්න ළමයි. මේ පරමාණුවට ඉලෙක්ට්‍රෝන පිට කරනවයි කියලා හිතු විදිහට කරන්න බෑ. මොකද වෙන්න ඕනේ?
එයාගේ ඉලෙක්ට්‍රෝන පිට කරන්න නම් එයා ළඟට එන්න ඕනි කවුද? ඒ ඉලෙක්ට්‍රෝන ගන්න කැමති කෙනෙක් එන්න ඕනි. හොඳට අවබෝධ කරගන්න. හරි. කියන ඔයාලා දැන් ඔයාලා කටපාඩම් කරන් හිටියනම් යම් පයක් ඒක නැති කරගෙන මම මේ දෙන අවබෝධය ගන්න. සමහර විට ඔයාලා ගුරුවරු මේ අවබෝධය දීලත් ඇත්තේ මං කියන්නේ මෙහෙම දීලා නැති දරුවෙක් ඉන්නවනම් එයාට මේ කියන්නේ හොඳේ. තමයි සමහර පරමාණු දැන් මෙයා පිට කරනවානේ. දැන් මෙයා මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කැමති කෙනෙක්. ඉතින් ඔයා හිතන්නකෝ මම ඉලෙක්ට්‍රෝන ලබා ගන්න නම් වෙනත් කෙනෙක් ඉලෙක්ට්‍රෝන පිට කරන්න ඕනේ නේද? ඉතින් ළමයි වෙන කෙනෙක් මං හිතන ඔයා කියලා. ඔයා ඉලෙක්ට්‍රෝන පිට කළොත් නේද ඒ ඉලෙක්ට්‍රෝන මට ගන්න පුළුවන් නේ? ඔව් එහෙනම් මතක තියාගන්න ළමයි. පරමාණුවකට ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට නම් වෙනත් කෙනෙක් ඉලෙක්ට්‍රෝන දෙන්න ඕනේ. මේ කියන්නේ මේවා මේ තනියෙන් කරන්න පුළුවන් දේවල් නෙවෙයි. පරමාණුවකට මේ ලෝකේ තනියෙන් දෙයක් කරන්න බෑ. තව කෙනෙක්ගේ සහයෝගය අවශ්‍යයි. කොහොමද සහයෝගය ආනු වෙන්නේ? මම ඉලෙක්ට්‍රෝන පිට කරන්න තීරණය කළොත් ඒක ගන්න ඔයා ඉන්න ඕනේ. නැත්තම් මම ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවයි කියලා තීරණය කළොත් මට ඉලෙක්ට්‍රෝන ලබා දෙන්න ඔයා ඉන්න ඕනේ. ඔයා දුන්නොත් තමයි මම ගන්නෙ. මමයි ඔයා පරමාණු දෙකක් කියලා හිතන්නකෝ. මම පරමාණුවක් ඔයත් පරමාණුවක්. මම ඉලෙක්ට්‍රෝන දුන්නොත් ඔයා ගන්නවා. ඔයා දුන්නොත් මම ගන්නවා. හරි. එහෙනම් මේ දෙකටම තව කාගේ හරි උදව්වක් අවශ්‍යයි. ඉතින් හවුලේ තබා ගැනීමට නම් කොහොමත් ඉලෙක්ට්‍රෝන හවුලක් අවශ්‍ය ළමයි. දැන් මෙහෙම කරන්න හවුලේ තබා ගැනීම විතරම. මෙන්න මෙහෙම තමයි. මගේ ළඟ තියෙනවා මේ න්‍යෂ්ටියට බාහිරම ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ වගේ තැනක ඉලෙක්ට්‍රෝනක් ඉන්නවා. මේ මම කියලා හිතන්නකෝ මේ මම පරමාණුවක් හොඳේ. මේ ඉලෙක්ට්‍රෝන බාහිර ශක්ති මට්ටමේ මට ඉලෙක්ට්‍රෝනක් ඉන්නවා. ඔයාටත් තියෙන ඔය වගේම ඉලෙක්ට්‍රෝනයක්. දැන් අපි දෙන්න බලනවා මෙන්න මෙහෙම දෙයක්. දැන් මම ඔය කල්පනා කරනවා. අපි දෙන්න පරමාණු දෙකක් හිතන්නකෝ. මට සම්පූර්ණයෙන්ම මගේ ඉලෙක්ට්‍රෝන යාට දෙන්නත් බෑ. ඔයාගේ ඉලෙක්ට්‍රෝනේ සම්පූර්ණයෙන් මට දෙන්නත් බෑ. එහෙනම් දැන් මොකද කරන්නේ? මෙන්න මෙහෙම තීරණයක් ගන්නවා. මොකක්ද දන්නද? කමන්නේ එහෙනම්. මගේ ළඟත් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවා. ඔයා ළඟත් ඉලෙක්ට්‍රෝනයක් තියෙනවනේ. එහෙනම් අපි දෙන්නගේ ඉලෙක්ට්‍රෝන දෙක අපි දෙන්න අතර හවුලේ තබා ගමු. එතකොට ඔය ඉලෙක්ට්‍රෝන දෙකේ අයිතිය මටත් තියෙනවා ඔයාටත් තියෙනවා. අන්න එහෙම දෙයක් තමයි මෙතන කරන්නේ. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම. කොහොම හරි කමන්නේ ළමයි. මේ අවස්ථා තුනේදීම තවත් පරමාණුවක උදව්වක් අවශ්‍යයි. හොඳයි. එහෙනම් ළමයි මතක තියාගන්න මෙන්න මේක. ඉලෙක්ට්‍රෝන පිට කරන කෙනෙක් ඉන්නවා නම් ඉලෙක්ට්‍රෝන ලබා ගන්න කෙනෙකුත් ඉන්න ඕනි. ඉලෙක්ට්‍රෝන පිට කිරීම සහ ලබා ගැනීම කියන ක්‍රියාවලි දෙක නිසා අයනික බන්ධන කියලා දෙයක් ඉදිරියේදී අපි සාකච්ඡා කරනවා. අයනික බන්ධන නිර්මාණය වෙනවා. අයනික බන්ධන. ළමයි බන්ධන කියන දේවල් ඇති වෙන්නේ පරමාණු අතරද? බන්ධන කියන දේවල් ඇති වෙන්නේ මොන අතරද? පරමාණු අතර. මමත් පරමාණුවත් ඔයත් පරමාණුවක්. හිතන්නකෝ. අපි දෙන්න අතර අයනික බන්ධනයක් ඇති වෙන්න නම් මොකද කරන්න ඕනේ? මෙන්න මෙහෙම දෙයක් වෙන්නේ. මම ඉලෙක්ට්‍රෝනයක් පිට කරනවා. ඔයා ඒ ඉලෙක්ට්‍රෝනේ ලබා ගන්නවා. ඊට පස්සේ අපි දෙදෙනා අතර අයනික බන්ධනයක් නිර්මාණය වෙනවා. ඒක මම අයනික බන්ධන කියන මාතෘකාව යටතේ කියලා දෙන්නම්. දැන් මම කියලා දෙන්නේ නැහැ. කාරණා පැහැදිලිද? කොහොමද වෙන්නේ මේක අයනික බන්ධනයක් වෙන්නේ කොහොමද? මම පිට කරන ඉලෙක්ට්‍රෝනය ඔයා ලබා ගන්නවා. මම ඉලෙක්ට්‍රෝන පිට කරාට පස්සේ ළමයි මම ධන ආයනයක් බවට පත් වෙනවා. මම මොකක් බවට පත් වෙන්නේ? ධන ආයනයක් බවට පත් වෙනවා. ධන ආයනයක්. ඉලෙක්ට්‍රෝන පිට කිරීම නිසා මොකක්ද ඇති වෙන්නේ? ධන ආයන නිර්මාණය වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා ළමයි නිර්මාණය වෙනවා ඍණ ආයන. මොනවාද නිර්මාණය වෙන්නේ? මම දෙන ඉලෙක්ට්‍රෝනය ඔයා ලබා ගත්තොත් ඔයා ඍණ ආයනයක්. ඍණ ආයන නිර්මාණය වෙනවා. මේක අපි ගිය සතියේ සාකච්ඡා කළා ධන ආයන සහ ඍණ ආයන. හොඳේ. ළමයි එතකොට මම ඉලෙක්ට්‍රෝන පිට කරා මම ධන ආයනයක් වුණා. ඔයා මොකද කරේ? මන් දුන්න ඉලෙක්ට්‍රෝනය ගත්තනේ. එතකොට ඔයා ඍණ ආයනයක්. ධන ආයනක් නිර්මාණය වුණා, ඍණ ආයනක් නිර්මාණය වුණා. දැන් මම සහ ඔයා අතර මම ධන ආරෝපිතයි, ඔයා ඍණ ආරෝපිතයි. අපි දෙදෙනා අතර ඇති වෙනවා ස්ථිති විද්‍යුතාකර්ෂණ බලයක්. මොකද ඇති වෙන්නේ? ස්ථිති විද්‍යුතාකර්ෂණ බලයක් ඇති වෙනවා. අන්න ඒ ස්ථිති විද්‍යුතාකර්ෂණ බලයට තමයි අපි අයනික බන්ධනයක් කියලා කියන්නේ. එතකොට ඉලෙක්ට්‍රෝන පිට කරපු අය ධන ආයන බවට පත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ලබා ගත්ත අය ඍණ ආයන බවට පත් වෙනවා. මේ දෙදෙනා අතර ඇති වෙන්නේ මොකද්ද? අයනික බන්ධනයක් ඇති වෙනවා. ඒතර අයනික බන්ධනයක් ඇති වෙන ළමයි දෙදෙනෙක් අතර. මොන දෙදෙනා අතරද? ධන ආයනයක් සහ ඍණ ආයනයක් අතර. හරි. අනිත් එක තමයි ළමයි ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක්. මගේ ඉලෙක්ට්‍රෝනයයි ඔයාගේ ඉලෙක්ට්‍රෝනයයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක අපි දෙදෙනා විසින් හවුලේ තබා ගත්තොත් මම පරමාණුවත් ඔයත් පරමාණුවක්.
අපි දෙදෙනා විසින් ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තබා ගත්තොත්. දැන් උදාහරණයක් හිතන්නකෝ මම x කියලා. ඔයා y කියලා හිතන්නකෝ. මමත් පරමාණුවක් ඔයත් පරමාණුවක්. මගෙත් තියෙන ඉලෙක්ට්‍රෝනයක් ඔයාගෙත් තියෙන ඉලෙක්ට්‍රෝනයක්. දැන් මම මොකද කළේ? මගේ ඉලෙක්ට්‍රෝනයයි ඔයාගේ ඉලෙක්ට්‍රෝනයයි මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තබා ගත්තා. මේ අපි දෙන්නටම මැදින් තියාගත්තා. දැන් මොකද වෙන්නේ? මේ ඉලෙක්ට්‍රෝන දෙකේ අයිතිය මටත් තියෙනවා ඔයාටත් තියෙනවා. මේ දෙක අපි දෙදෙනාම අල්ලගෙන ඉන්නේ. හිතන්නකෝ ගල් කැට දෙකක් අරගෙන ඒ ගල් කැට දෙක ඔයත් අල්ලගෙන මමත් අල්ලගෙන. මේ ගල් කැට දෙක අපි දෙන්න අතහරින්නේ නැහැ. දැන් අපි දෙන්න එකතු වෙලා නේද? අපි දෙන්න යන හැම දිහාටම අපි දෙන්න එකට යන්න වෙනව නේද? ඇයිල්ලාම අපි දෙන්නම මේ ගල් කැටෙන් අල්ලගෙන ඉන්නේ. මේ ගල් කැට දෙක ඔයා අතහරින්නෙත් නැහැ මම අතහරින්නෙත් නැහැ. ඒ නිසා යනවනම් යන දිහාක අපි දෙන්නම යන්න ඕනේ. එහෙනම් අපි දෙන්න බැඳිලා අපි දෙන්නට දැන් කියන්නේ අණුවක් කියලා. මොකද ළමයි? අපි දෙදෙනා දැන් අණුවක්. පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගත්තම අන්න ඒකට අපි කියනවා ළමයි ඉදිරියේදී සහසංයුජ බන්ධන කියලා අපි කතා කරන ඉස්සරහට. මොකද්ද? ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම නිසා ඇති වෙන බන්ධනය මොකද ළමයි? සහසංයුජ බන්ධන. සහසංයුජ බන්ධන. අපි ඉස්සරහ සාකච්ඡා කරනවා. තාම අයිනික බන්ධන ගැන කතා කරෙත් නැහැ, සහසංයුජ බන්ධන ගැන කතා කරෙත් නැහැ ළමයි. අපි මේ පොඩි ප්‍රවේශයක් ගන්නෙ. කොහොම හරි කමක් නැහැ ළමයි. සහසංයුජ බන්ධන හේතු කොටගෙන අණු නිර්මාණය වෙනවා. මොනවාද නිර්මාණය වෙන්නේ? අණු නිර්මාණය වෙනවා. ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසා ධන ආයන නිර්මාණය වුණා. ඉලෙක්ට්‍රෝන පිට කරපු නිසා ධන ආයන නිර්මාණය වුණා. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම නිසා ඍණ ආයන නිර්මාණය වුණා. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීම නිසා අණු නිර්මාණය වෙනවා. එහෙනම් ඉදිරියේදී අදින් පස්සේ පරමාණු වලට අමතරව දැන් අපි අයන ගැන කතා කරනවා. පරමාණුවට අමතරව අණු ගැන කතා කරනවා. අණුවක් කියන්නේ මොකක්ද එතකොට? පරමාණු දෙකක් හෝ කිහිපයක් අතර හවුලේ තබා ගන්නත් පුළුවන් හොඳේ. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගත්තොත් ඒ කියන්නේ සහසංයුජ බන්ධන වලින් බැඳුනොත් අපි කියනවා ඒක අණුවක්. ඒක අණුවක්. අපි ඉදිරියේදී සාකච්ඡා කරමු. හොඳයි. ළමයි අපි දැන් මගේ මාතෘකාව දුර්විනතාවේනේ. ඔන්න දැන් එතනට එන්න හදන්නේ මේ බලන්න. එතනට එන්න හදන්නේ. ළමයි මම ඔයාලට කිව්වනේ පරමාණු දෙකක් උදාහරණයක් මමයි ඔයයි අතර අපි දෙන්නා අතර මමත් පරමාණුවක් ඔයත් පරමාණුවක් අපි දෙන්නා අතර ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තබා ගත්තොත් දැන් උදාහරණයක් විදිහට x සහ y කියලා පරමාණු දෙකක් ඉන්නවා. මේ පරමාණු දෙක අතර ළමයි ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තබාගෙන ඉන්නේ. මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රෝන දෙකක් හවුලේ තබාගෙන ඉන්නේ. කාරණා පැහැදිලිද? මේ මගේ ඉලෙක්ට්‍රෝන මේ ඔයාගේ ඉලෙක්ට්‍රෝන අපි දෙදෙනා ඉලෙක්ට්‍රෝන දෙක හවුලේ තබාගෙන ඉන්නේ. දැන් මේ ඉලෙක්ට්‍රෝන දෙක අපිට මෙන්න මෙහෙම රේඛාවකින් නිරූපණය කරන්නත් පුළුවන්. මෙන්න මෙහෙම මේ ඉලෙක්ට්‍රෝන දෙක රේඛාවකින් නිරූපණය කරනවා. ළමයි පරමාණු දෙකක් අතර දැන් උදාහරණයක් හයිඩ්‍රජන් පරමාණුවක් කියමුකෝ. මේ දෙදෙනා අතර රේඛාවක් ගහලා තිබුණොත් ඒක මොකද්ද? මේ රේඛාවෙන් සංකේතවත් කරන්නේ ඉලෙක්ට්‍රෝන දෙකක්. ඉලෙක්ට්‍රෝන යුගලක්. මේ අහන්නකෝ. ළමයි පරමාණු දෙකක් අතර මේ විදිහට ඉලෙක්ට්‍රෝන දෙකක් සෙට් වෙලා ඉන්නවා නම් අපි මේ පරමාණු දෙක අතර සහසංයුජ බන්ධනයක් තියෙනවා කියලා කියනවා. මොකද්ද බන්ධනය? සහසංයුජ බන්ධනයක්. අහන්නකෝ. මම තාම සහසංයුජ බන්ධන ගැන ඔයලත් එක්ක කතා කරේ නෑ. විද්‍යුරිනතාවය ගැන කතා කරද්දී සහසංයුජ බන්ධන ඕනි වෙනවා. ඒකයි මම මේ කතා කරන්නේ. දැන් පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන හවුලේ තබාගෙන ඉන්නවා නම් එක්කෝ මෙහෙම නැත්නම් මේ විදිහට මේවා ඉරකින් සංකේතවත් කරන්න පුළුවන් නේ. කොහොම හරි කමක් නැහැ. මේක සහසංයුජ බන්ධනයක්. මොකද්ද මේක? සහසංයුජ බන්ධනයක්. ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගැනීමක් වෙන්නේ. විද්‍යුත්තිරණතාවය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ළමයි මේ පරමාණුවට තියෙනව නේද න්‍යෂ්ටියක්? ඔව් ඒක ධනාරෝපිතයි. න්‍යෂ්ටිය කොහොමද ධනාරෝපිතයි? මේ පරමාණුවටත් තියෙනව න්‍යෂ්ටියක්. ඒ න්‍යෂ්ටිය ධනාරෝපිතයි. ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතද? ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයි. ළමයි මෙයාගේ න්‍යෂ්ටිය විසින් මේ ධනාරෝපිත න්‍යෂ්ටිය විසින් මේ ඉලෙක්ට්‍රෝන යුගල මෙයා පැත්තට අදිනවා. මේ ඉලෙක්ට්‍රෝන යුගල මේ පැත්තට අදිනවා. මෙයාත් නිකන් ඉන්නේ. එයාගේ න්‍යෂ්ටිය ධනාරෝපිතයිනේ. එයාගේ න්‍යෂ්ටිය මගින් මේ ඉලෙක්ට්‍රෝන යුගල අන්න අර පැත්තට අදිනවා. මාර වැඩිනේ. දෙදෙනාම හොඳට අල්ලන් ඉන්නේ. අපි දෙන්නා කියලා හිතන්නකෝ. මමත් මේ ඉලෙක්ට්‍රෝන දෙක හොඳට අල්ලන් ඉන්නේ. ඔයත් හොඳට අල්ලගෙන ඉන්නේ.
මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ පරමාණුව පැත්තට අදිනවා නම් මෙයාට පුළුවන් මේ ඉලෙක්ට්‍රෝන දෙක මේ පැත්තට අදින්න. ඒක මෙයාගේ හැකියාව. මේ ඉලෙක්ට්‍රෝන දෙක අර පැත්තට අදින්න පුළුවන් නම් ඒක මෙයාගේ හැකියාව. අන්න ඕකට අපි කියනවා විද්‍යුත් ඍණතාවය කියලා. ළමයි විද්‍යුත් ඍණතාවය කියලා කියන්නේ මේ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන යුගලක් යම් පරමාණුවක් පැත්තට ඇදීමට ඇති හැකියාව ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාවට අපි කියනවා මේ පරමාණුවේ විද්‍යුත් ඍණතාවය කියලා. යම් පරමාණුවකට පුළුවන් නම් බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන තමන්ගේ පැත්තට අදින්න ඒකට කියනවා යාගේ විද්‍යුත් ඍණතාවය. මේ හැම පරමාණුවකටම විද්‍යුත් ඍණතාවයක් තියෙනවා. අපි මේ 18 මේ උච්ච වායු වල නම් අපි කතා කරන්නේ නැහැ විද්‍යුත් ඍණතාවයක් ගැන. ඔයාලගේ මට්ටමේදී. නමුත් තියෙනවා අපි සාකච්ඡා කරන්නේ නැහැ. මතක තියාගන්න. බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන යුගල තමාගේ දෙසට ඇදීමට ඇති හැකියාවට අපි කියනවා එම පරමාණුවේ විද්‍යුත් ඍණතාවය කියලා. මොකද ළමයි විද්‍යුත් ඍණතාවය කියන්නේ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන යුගල තමා දෙසට ඇදීමට ආකර්ෂණය කර ගැනීමට ඇති හැකියාවට මොකද කියන්නේ විද්‍යුත් ඍණතාවය කියලා කියනවා. එතකොට මෙයාටත් තියෙන විද්‍යුත් ඍණතාවය මෙයාටත් තියෙන විද්‍යුත් ඍණතාවය. සමහර අයට තියෙනවා ළමයි ආයි හොඳට අදින්න පුළුවන්. සමහර පරමාණු වලට මේ ඉලෙක්ට්‍රෝන යුගල හොඳට අදින්න පුළුවන්. එයාලගේ විද්‍යුත් ඍණතාවය වැඩි. අනේ සමහර අයට නම් එච්චර අදින්න බෑ. එයාලගේ විද්‍යුත් ඍණතාවය අඩුයි. එහෙනම් මේ ආවර්තාව වගුවේ ඉලෙක්ට්‍රෝන හොඳට අදින්න පුළුවන් අයත් ඉන්නවා. ඒ කියන්නේ විද්‍යුත් ඍණතාවය ගොඩක් වැඩි අයත් ඉන්නවා. එච්චර ඉලෙක්ට්‍රෝන අදින්න බැරි අයත් ඉන්නවා. විද්‍යුත් ඍණතාවය අඩු අයත් ඉන්නවා. කාරණා පැහැදිලිද? අන්න ඕක ගැන තමයි පොඩ්ඩක් දැන් සාකච්ඡා කරන්න හදන්නේ. හරි. යම් අවබෝධයක් ආවද ළමයි? මේ සියලුම දේවල් මම අවසානයේ එකතු කරනවා. ඔය අයනික බන්ධන, විද්‍යුත් ඍණතාවය, සහසං බන්ධන මේවා අතර තියෙන පැටලිල්ල ඔක්කොම ලියනවා. හොඳයි. මේ අහන්නකෝ. මම කියවනේ මේ ආවර්තකයේ තියෙන හැම පරමාණුවකටම විද්‍යුත් ඍණතාවයක් තියෙනවායි කියලා. අපි දැන් ඒක ගැන පොඩ්ඩක් සාකච්ඡා කරමු. ළමයි ආවර්තකයේ මේ තියෙන හැම පරමාණුවක්ම අපි ඉදිරියේදී සාකච්ඡා කරන බන්ධන හැදුවොත් ඒ බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන යුගල මේ හැමෝටම අදින්න පුළුවන්. ඒකට අපි කියනවා ඒලගේ විද්‍යුත් ඍණතාවය කියලා. විද්‍යුත් ඍණතාවය දැන් උදාහරණ මෙහෙම ගන්නකො ළමයි. ඔයාලා යම් සංයෝගයක යම් මොකක් හරි එකක බරමයිනවා නම් අපිට මයින්න පුළුවන් ඒකක තියෙන මොනවද කිලෝග්‍රෑම්. නැත්නම් ග්‍රෑම් වලින් මනිනවා. එක වගේ මනිනවනේ. දුර මයින්නකොදී ආර වලින් මනිනවා. මීටර වලින් මනිනවා. සෙන්ටිමීටර වලින් මනිනවා. එක වගේ මනිනවනේ. මිනුම් තියෙනවනේ. මේවා මයින්න මිනුම් තියෙනවා. ඒ වගේ මේ විද්‍යුත් ඍණතාවය මනින්නත් ළමයි යම් පරිමාණයක් තියෙනවා. පරමාණුක විද්‍යුත් ඍණතාවය මනින්න එක පරිමාණ තියෙනවා. නමුත් ඔයාලා A level වලදීත් O level වලදීත් අපේ ලංකාවේ අපි අපේ ශිෂ්‍යයෝ ඉගෙන ගද්දී ඒ විද්‍යුත් ඍණතාවය මනින පරිමාණ ඇතුරින් අපි ඉගෙන ගන්නේ ෆෝලින් පරිමාණය. මොකද්ද පරිමාණය? ෆෝලින් පරිමාණය. එතකොට ෆෝලින් පරිමාණයට අනුව තමයි අපි එක් පරමාණු වල විද්‍යුත් ඍණතාවය ගැන සාකච්ඡා කරන්නේ. මම දැන් ඔයාලට මේ පරමාණු වල විද්‍යුත් ඍණතාවය මේ පරමාණු ළඟින් ලියනවා. ලිව්වට පස්සේ ඔයාලට පේනවා එක අදහසක් මෙතන. එක රටාවක් පේනවා. ළමයි මේවා කාණ්ඩ. මේවා කාණ්ඩ. මේ කාණ්ඩයක් දිගේ පහළට ගියොත් මේ පහළට ආවොත් කාණ්ඩයක් දිගේ පහළට ආවොත් මේ පරමාණු වල විද්‍යුත් ඍණතාවය මතකද? විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. එහෙනම් යම් කාණ්ඩයක් ගත්තොත් ළමයි විද්‍යුත් ඍණතාවයේ වැඩිම මූලද්‍රව්‍යය ඉන්නේ උඩම. පහළට එද්දි විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. මම දැන් දත්ත දුන්නම ඔයාලට තේරෙයි අඩු වෙනවා කියලා. ඒ වගේම තමයි මේ පැත්තට තියෙන ආවර්ත මේ පළවෙනි ආවර්තය, දෙවන ආවර්තය, තුන්වන ආවර්තය, හතරවන ආවර්තය. ඔය ආවර්තයක් දිගේ දකුණු පැත්තට ගියොත් මතකද? මේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය මොකද වෙන්නේ? ඍණතාවය වැඩි වෙනවා. මොකද වෙන්නේ? අර පැත්තට යද්දි විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. අපි මේ මූලද්‍රව්‍ය වල විද්‍යුත් ඍණතාවය ගැන සාකච්ඡා කරන්නේ නැහැ. එලා ගැන සාකච්ඡා කරන්නේ නැහැ. මේ පැත්තට යද්දි විද්‍යුත් ඍණතාවය වැඩි වෙනවා. පහළට යද්දි විද්‍යුත් ඍණතාවය අඩු වෙනවා. විද්‍යුත් ඍණතාවය කියන්නේ මොකද්ද ළමයි? බන්ධනයක තියෙන ඉලෙක්ට්‍රෝන ආකර්ෂණය කර ගැනීමට එම පරමාණුවට ඇති හැකියාව.
හැකියාවක් මේක. අපි බලමුද මෙයාලගේ විදුලිතාවය කොහොමද කියලා. ළමයි ආවර්ත වගුවේ විදුලිතාව වැඩි වීම මූලතේ කොහෙද ඉන්න ඕනි? ඔයාලම කියන්නකෝ. අපි මෙයාලා ගැන කතා කරන්නේත් නැත්නම් විදුලිතාව වැඩි වීම මූලතේ ඉන්න ඕනේ දකුණු පැත්තේ නේද මේ? දකුණු පැත්තේ විදුලිතාව වැඩි වෙනවනේ. දකුණු පැත්ත ගත්තොත් මෙයාද? උඩට යද්දි විදුලිතාව මොකද වෙන්නේ? පහළට යද්දි විදුලිතාව අඩු වෙනවා නම් උඩට යද්දි විදුලිතාවය වැඩි වෙනවා. එහෙනම් විදුලිතාව වැඩි වීම කෙනා ඉන්න ඕනේ දකුණු පැත්තේ උඩම. මෙන්න මෙයාගේ. මෙයා තමයි විදුලිතාව වැඩිම ළමයි. එයාගේ විදුලිතාව අපි ගන්නවා 4යි කියලා. පෝලින් පරිමාණයට අනුව යම් පරමාණුවක තියෙන ඉහළම විදුලිතාවය තමයි 4. ඒක තියෙන්නේ ෆ්ලෝරින්ට. ෆ්ලෝරින් පරමාණුවේ විදුලිතාවය 4යි. ළමයි මම ප්‍රශ්නයක් අහන්නද? එතකොට විදුලිතාවයේ අඩුම මූලතාවය කවුද? වම් පැත්තේ එක්කෙනෙක්. ඒ දකුණු පැත්තේ යද්දි විදුලිතාවය වැඩි වෙනවනේ. එහෙනම් අඩුම කෙනා ඉන්නේ වම් පැත්තේ. හරි. මේ වම් පැත්තේ ගොඩක් අය ඉන්නවා. මෙයාලගෙන් කවුද? පහළට යද්දි විදුලිතාවය අඩු වෙනවා. එහෙනම් විදුලිතාවය අඩුම කෙනා කවුද? වම් පැත්තේ පහළම පොටෑසියම්. එයාගේ 0.8යි. වෙනසනේ. මෙයා 0.8යි අරය 4යි. කොහොමද වෙනසනේ? කොහොමද විදුලිතාවය? මේ දෙන්න අතර බන්ධනයක් හැදුවොත් මොනවා වෙයිද ළමයි? මෙයාගේ ඉලෙක්ට්‍රෝනත් එක්ක ගලවලා අන්න අරයා ගන්නව ළමයි අපිව කතා කරන ඉස්සරහට. ඇයි ළමයි මෙයාගේ 0.8යි අරයාගේ 4යි. කොහොමද වෙනසනේ? අරයාගේ මාර වැඩි. ඇදලා ගන්නවා. ආය හවුලේ තබා ගැනීමක් කරන්නවත් බෑ මේ දෙදෙනා අතර. ඒ තරම් වැඩි අපි ඒවා පස්සේ සාකච්ඡා කරමු. මොන හවුලේද ළමයි මෙයාගේ අඩුමඩුයි අරයාගේ වැඩිම වැඩි. ශක්තිය වගේ දැන් ඔයාලා හිතන්නකෝ අග්ගල ගුලි දෙකක් තියෙනවා කියලා ඔය දෙන්න අතර. මේ දෙන්න අතර අග්ගල ගුලි දෙකක් තියෙනවා කියලා හිතන්නකෝ. ඔය අග්ගල ගුලි දෙක තමන් සතු කර ගැනීමේ තියෙන හැකියාව නම් විදුලිතාවය කියන්නේ. මූට තියෙන හැකියාව මොකද්ද ළමයි? 0.8. අරයාට අම්මේ 4යි. අග්ගල ගුලි දෙකම ඇදලා ගන්නවා අන්න අරයා. ඒ තරම් එයාගේ විදුලිතාවය වැඩි. දැන් ඔයාලා හිතයිද නැහැ මේ ඉලෙක්ට්‍රෝන කියන්නේ අග්ගල ගුලි වගේ ලොකුයි කියලා නෑ ළමයි. ආවර්ත වගුවේ මේ තියෙන පරමාණු ඇහැටවත් පේන්නේ නැති අන්විශ්යකින්වත් පේන්නේ නැති තාමත් කුඩා අංශුවක්. මේ වගේ පොඩි තාමත් කුඩායි. ළමයි මේ අනිත් අයගේ විදුලිතාවය පොඩ්ඩක් ලියමුද? මේ බලන්න. ළමයි දෙවිනියාට ආවර්තයේ විදුලිතාවය වැඩි ඔක්සිජන් වල. එයාගේ අගය 3.5යි. කීයද? 3.5යි. හොඳට මතක තියාගන්න ෆ්ලෝරින් පස්සේ ඉන්න ඔක්සිජන්. ඊට පස්සේ දෙන්නෙක් ඉන්නවා වැඩිම. නයිට්‍රජන් වල 3යි. ෆ්ලෝරින් වල 3යි. ඔය දෙන්න තමයි වැඩිම ළමයි. නේද? වැඩිම කෙනා කවුද? ෆ්ලෝරින්. ඊට පස්සේ මෙයා 3.5යි. ඊට පස්සේ 3 මේ දෙන්න. මතක තියාගන්න. ඊට පස්සේ වැඩිම අගය තමයි 2.5 කාබන් සහ සල්ෆර්. ඔන්න ඔය ටික මතක තියාගන්න. මතක තියාගන්න කියන්නේ යම් අවබෝධයක් ගන්නලා මම කටපාඩම් කරන්න බෑ නිකන් බැලුවම හොඳට අවබෝධයෙන් බැලුවම තේරෙනවා. මම බලන්න ෆ්ලෝරින් 4යි නම් ඊට වම් පැත්ත එක්කන 3.5යි මේ දෙන්න 3යි. අනිත් දෙන්න 2.5යි. ඔන්න මම මුලින් නම් දෙනවා ළමයි මේ බලන්නකෝ. හයිඩ්‍රජන් වල 2.1යි. ලිතියම් වල 1යි. මෙයා 0.9යි. බලන්නකෝ අඩු වෙන හැටි මේ කාණ්ඩයක් පහළට යද්දි විදුලිතාව අඩු වෙනව කොහේද? මේ අඩු වෙන්නේ ලස්සනට මේ 1.9 0.8 ලස්සනට අඩු වෙලා තියෙනවා. තේරුණාද? හොඳයි. ළමයි ඊළඟට බෙරිලියම් වල ළමයි 1.5යි. බෙරිලියම් වල කීයද? 1.5යි. මැග්නීසියම් වල 1.2යි. කැල්සියම් වල 1යි. තේරුණාද? මේ බලන්න පහළට අඩු වෙලා නේද මේ? දකුණු පැත්තට වැඩි වෙනවා මේ. මෙයාට වඩා මෙයාගේ වැඩි. මෙයාට වඩා මෙයාගේ වැඩි. මෙයාට වඩා මෙයාගේ වැඩි. අර පැත්තට වැඩි වෙනවා. පහළට එද්දි අඩු වෙනවා. හොඳට මතක තියාගන්න. ඊට පස්සේ බෝරෝන් වල 2යි. මේ ටික හරියන්නේ දැන් එතකොට. මේ සෙට් එකම හරියි. ඇලුමිනියම් වල පැත්තට යමු ළමයි. මෙයා 0.9යි. මෙයා 1.2යි. ඉතින් මෙයා වැඩි කෙනෙක් ඉන්න ඕනේ නේද? මෙයා 1.5යි. මෙයා 1.8යි. මෙයා 2.1යි. මේ බලන්නකො හයිඩ්‍රජන් සහ ෆොස්ෆරස් වල විදුලිතාවය සමානයි. නේද? එතකොට මං සියල්ලගෙන්ම දුන්නා විදුලිතාව සමාන කට්ටිය කවුද ළමයි මෙතන ඉන්න? නයිට්‍රජන් සහ ක්ලෝරින් කීයද? 3යි. ඊළඟට කාබන් සහ සල්ෆර් 2.5යි. හයිඩ්‍රජන් සහ ෆොස්ෆරස් 2.1යි. බලන්නකො මම මේ අවබෝධය කියන හැටි. ඉතින් ඔයාලත් ඒ වගේ ප්‍රගුණ කරන්නකො. ආස නැද්ද? දවසක උසස් පෙළ සයන්ස් මැස් කරද්දී මේවා විදුලිතාවය ආයෙත් අපිට මුණ ගැහෙනවා. මේ විතර නෙවෙයි ළමයි ආවර්තක අපිට තව ලොකු වෙනවා. ඇත්තට මේවා හරි ආසාවෙන් වල ගැඹුරින් ඉගෙන ගනි.
අපිට වැදගත් ළමයි කටපාඩම් කරන්න නැතුව හරි අවබෝධයෙන් බලන්න. මේවා දිහා පොඩ්ඩක් නිරීක්ෂණ මට්ටමින් බලන්න. හරි ආසාවෙන් බලන්න. සබ්ජෙක්ට් එකට ආස වෙන්න, ආදරය කරන්න. පොඩි කාලේ ඉඳන් මේ 11 වසරේ ඉඳන් O level රසායන විද්‍යාවට ආස කරයි කියන්නේ ළමයි දරුවේ. ඔයාලා දවසක උසස් පෙළ සයන්ස් කරත් මැත්ස් කළත් උසස් පෙළ ගණිතාංශයෙන් ඉගෙන ගත්තත් විද්‍යාවංශයෙන් ඉගෙන ගත්තත් අනිවාර්යයෙන්ම ඔයාලා රසායන විද්‍යාව කියන මාතෘකාව විෂය කරන්න ඕනේ. උසස් පෙළ ගියාට පස්සේ ළමයි ඔයාලා උසස් පෙළට ගියාම සබ්ජෙක්ට් තුනක් කරන්න තියෙනවා. රසායන මේ විද්‍යාව හදාරන සිසුන්ටත් සබ්ජෙක්ට් තුනක් තියෙනවා. ගණිතාංශය ඉගෙන ගන්න දරුවන්ට සබ්ජෙක්ට් තුනක් ඉන්නවා. දැන් ඔයා විද්‍යාංශය ඉගෙන ගන්නවා නම් ඔයාලට පුළුවන් ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව ඉගෙන ගන්න. ඔය තුන ඉගෙන ගන්න පුළුවන්. ඔයා ගණිතාංශය ඉගෙන ගන්නවා නම් ඔයාලට උසස් පෙළේදී ගණිතාංශය ඉගෙන ගන්නවා නම් ඒ සබ්ජෙක්ට් තුනක් තියෙනවා. සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව. එතකොට බලන්නකො ළමයි භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන දෙක මේ දවරුව දෙවර්ගයේම ඉගෙන ගන්නවා. මේ අතර වෙනසක් තියෙන්නේ මෙයා සංයුක්ත ගණිතය ඉගෙන ගන්නවා, මෙයා ජීව විද්‍යාව ඉගෙන ගන්නවා. ඉතින් දවසක ඔයාලා උසස් පෙළ කරන්න ආවට පස්සේ මේ සියල්ලම කියලා දෙමු. දැනට ඔයාලා මතක තියාගන්න මේ විද්‍යුරිතාවය කියන දේවල් උසස් පෙළේදීත් ඔයාලට මුණ ගැහෙනවා. හරිද? හරි. එච්චරයි. විද්‍යුරිතාවය පිළිබඳ දැනුම ඔයාලා ගන්න ඕනේ එච්චරයි. මොකද්ද කියන්නේ මම? කාණ්ඩයක් දිගේ පහළට යද්දි විද්‍යුරිතාවය අඩු වෙනවා. ආවර්තයක් දිගේ දකුණට යද්දි විද්‍යුරිතාවය වැඩි වෙනවා. එච්චරයි. එහෙනම් දැන් දරුවන්ට පුළුවන් අයනික බන්ධන සහ සහසංයෝජ බන්ධන ගැන ඉගෙන ගන්න. දැන් දරුවෝ මාතෘකාවක් දාගන්නකෝ එහෙනම්. මොකද්ද? රසායනික බන්ධන කියලා දාගන්න. නැත්නම් අයනික බන්ධන කියලා දාගන්න. රසායනික බන්ධන කියලා දාලා ඒක යටතේ අයනික බන්ධන කියලා දාගන්න.